නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අති මහන්තං නාම මහන්තං නාම පරිත්තං නාම අති පරිත්තං නාමාති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා වදාරන මේ චිත්ත න්‍යාය, චිත්ත නියාම ධර්මය මොනතරම් සවිස්තරාත්මකව විග්‍රහ කළ යුතු දෙයක්ද? සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගැනීමට නොහැකි, වටහා ගැනීමට නොහැකි ධර්මයක් කියන එක අපි හැමදෙනාම තේරුම් කරගෙන තිබෙනවා. ඒ නිසා මතක තියාගන්නට ඕනේ, බීජ නියාම, උතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම වශයෙන් නියාම ධර්ම පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ කිසිම කෙනෙකුගේ විධානයක් නැතිව, ඒ වගේම කිසිම කෙනෙකුටගේ ඕන විදිහකට පාලනයක් නැතිව සිද්ධ වෙන ධර්මතා පහක් තමයි ඒ නියාම ධර්ම කියලා කියන්නේ. බීජ නියාම කියනකොට දැන් බීජ වර්ග තිබෙනවා. අඹ ඇට, කජු ඇට ආදී ඇට වර්ග තිබෙනවනේ. එතකොට මේ අඹ ඇටයකින් කිසිම දවසක කජු පැලයක්, දෙහි පැලයක්, දොඩම් පැලයක් ඇති වෙන්නේ නැහැ. අඹ පැලයක්ම තමයි ඇතිවන්නේ. කොස් ඇටයකින් කොස් පැලයක් මිස වෙනත් පැලයක් නෙමෙයි. ඔය විදිහට අපි ඒ බීජයන්ට අදාළ, ඒ බීජ ජාතියට අදාළ ශක්තියක්, එය රෝපණය කර ගස් හට ගැනීමේ ශක්තියක් තිබෙනවා. එතකොට මෙන්න මේ කියන විශේෂය තමයි අපි බීජ නියාම කියලා කියන්නේ. ඒ වගේම තමයි දැන් උදාහරණයක් අපි ගත්තාම සමහරක් වෙලාවට සමහරක් බීජ වර්ගවල එක එක ක්‍රම තියෙනවානේ. දැන් සූර්යාකාන්ත වගේ මලක් ගත්තොත් ඉර පැත්තට හැරෙනවා. ඒ පොල් ගෙඩියක් ගත්තාම ඇස් තුනක් වගේ සිදුරු තුනක් තියෙනවා. ඒවා බීජ නියාම. එන උතු නියාම කියලා කියන්නේ ඒ ಜಾති වලට අයත් ගස්, ගල්, ගස් වැල් ආදී දේවල්. ඒ කාලවලදී දළු දාන්න, මල් හට ගන්න, ගෙඩි හට ගන්න නියමයක් තියෙනවා. මේක උතු නියාමයි. එතකොට අපි දන්නවා කවුරුත් යම්කිසි භෝගයක් වගා කරපුවාම දවස් ගානකින් මෙන්න මේ කාලෙදි මේ භෝගයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙනවා. ඔය විදිහට ක්‍රමානුකූලව අපි දන්නවනේ. ඒක තමයි උතු නියාම. එවන් කුසල කුසල කර්මයන්ගේ විපාක වාරය තමයි කර්ම නියාමය. දැන් අපි ගත්තාම යම්කිසි විපාකයක් අපට ලැබෙනවනේ. හොඳ හෝ නරක, ඒ හැම දෙයක්ම ලැබෙන කුසල කුසල කර්මයන්ට අනුව. අන්න එහෙමනම් කුසල කුසල කර්මයන්ට අනුව අපි විපාක ලැබෙනවා නම් අන්න ඒ කර්මය තමයි කර්ම නියාම. ධම්ම නියාම කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ධර්මතා. දැන් අපේ මහා බෝසතාණන් වහන්සේ මව් කුසක පිළිසිඳ ගැනීම, ඒ වගේම තමයි මව් කුසෙන් බිහිවීම, බුදු වීම, ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, පිරිනිවන් පෑම වැනි අවස්ථාවන්හිදී මේ මහ පොළොව කම්පා වීම වැනි පූර්ව නිමිති පහළ වීම ධර්මතාවය. ඒ ධර්ම නියාම. ඉතින් බොහෝ ධර්ම නියාම තියෙනවා. ඊළඟ චිත්ත නියාම කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී යම්කිසි අරමුණක් චක්ෂු සෝතාදී මේ ප්‍රසාදයන්හි ගැටෙනකොට
කිසිම කෙනෙකුගේ සංවිධානයක් නැතිව ක්‍රමානුකූලව ඒ සිත් පරම්පරාව උපදිනවා. මෙන්න මේ සිත් පරම්පරාව පහළ වීම තමයි චිත්ත නියාම කියලා කියන්නේ. එතකොට මේ කියන කරුණු පහ කාගේවත් සංවිධානයක් පෙර සූදානමක් නැතිව සිද්ධ වෙන නිසා තමයි නියාම ධර්ම කියලා හඳුන්වන්නේ. එතකොට අපට පැහැදිලි වෙනවා චිත්ත නියාමය කියලා කියන්නේ ඒ වගේ තේරුම් ගැනීමට අපහසු එක්තරා ධර්මතාවයක්. එළම චිත්ත වීති ඉගෙන ගැනීම අමාරු වැඩක්. අමාරු දෙයක් කියලා සමහරක් අය මේවා ඉගෙන ගන්න එකත් හරියට. සමහරක් කෙනෙක් ඉගෙන ගන්නවා. නමුත් අපි ඒ ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ දැකපු ආකාරයට කළ දේශනාව පෙළ දේශනාව. ඒ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය කෙනෙකුට තේරෙන විදිහට අර්ථ විග්‍රහය කළපු ආකාරය තමයි අට කතාව. ඒ අට කතාවන්හි පවා නොතේරෙන තැන් විග්‍රහ කරව පැරණි ආචාර්යන් වහන්සේලාගේ විග්‍රහය තමයි ටීකා විග්‍රහය. එතකොට මේ පෙළ අටුවා ටීකාවන් ආශ්‍රය නිස්රය කරගෙන අභිධර්මාර්ථ සංග්‍රහය වැනි ඒ ග්‍රන්ථ පවා අතීතයේ වැඩ සිටි ස්වාමින් වහන්සේලා නිර්මාණය කළේ ඇයි මේ කාරණාවන් නිවැරදිව තේරුම් ගැනීම පහසුවට. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක අස්සජී මහරහතන් වහන්සේ ජේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොටම උපතිස්ස පරිබ්‍රාජකතුමා සෝවාන් වුණා. එන සෝවාන් වෙලා තමයි ඊළඟ පද දෙක ශ්‍රවණය කළේ. එතකොට උපතිස්ස පරිබ්‍රාජකතුමා තමන්ගේ සහෝදරයාට, කල්යාණ මිත්‍රයාට, කෝලිතට දේශනා කරද්දී එතුමත් සෝවාන් වුණා. අර බලන්න ඒ වගේ ධර්මකාරණාවක් වහා එක ක්ෂණයෙන් වැටහෙලා මාර්ගඵල ලබන්ට තරම් මොනතරම් තීක්ෂණ ප්‍රඥාවක් තිබුණද? ඒ වගේම කෙලසුන්ගේ අඩු බවක් හිතේ තිබුණද? දැන් අපි ඔය ගාථාව සියවර, දහස්වර, දසදහස්වර කියවලා ඇති. ඒත් අපට ගාථාව කියන්න පුළුවන් වුණාට ඒකේ අර්ථය තෝරගන්න බෑ. අපිට කෙටි අර්ථයක් වැටහෙන. හැබැයි නියම අර්ථය වටහා ගන්න බෑ. නියම අර්ථය වටහා ගන්න නම් මුළු මහත් පටිච්ච සමුප්පාදය අපිට කියවන්න සිද්ධ වෙනවා. පටිච්ච සමුප්පාදේ කියවලා අපිට අර්ථය තේරුම් ගන්න බෑ. අන්න ඒකයි ස්වභාවය. එතකොට අපි තේරුම් කරගන්නට ඕනේ බුදු කෙනෙක් පහළ වෙන කාලයේදී පුණ්‍යවන්තයෝ පහළ වෙලා නිවන් දැක්කා. ඒ වගේම බුදුදහම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් පසුවත් ඒ ශාසනය පිහිට කරගෙන අප්‍රමාණ උතුමෝ නිවන් දැක්කා. හැබැයි ක්‍රමක්‍රමයෙන් මේ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලාගේ අඩුවක්. ඒ වගේම ත්‍රිපිටක පෙළ අටුවා ටීකා හැදෑරීමේ ධර්මදර විනයදර බහුශ්‍රත භික්ෂුන් වහන්සේලාගේ අඩුවක්. මේ හැම දෙයක්ම කාලෙන් කාලට සිද්ධ වෙනවා. ඒතකොට අපි හැම කෙනෙක්ම තේරුම් කරගත යුතුයි එදා බුදුරජාණන් වහන්සේ යම් සූත්‍ර දේශනාවක් හෝ යම් ගාථාවක් දේශනා කළා නම් ඒ දේශනාව ශ්‍රවණය කළ මොහොතේම සමහරක් ඇත්තෝ නිවන් දැක්කා. ඒ දේශනාව අර්ථ විග්‍රහ කරද්දී බොහෝ අය නිවන් දැක්කා. ඒ අර්ථ විග්‍රහයට අනුව භාවනා මානසිකාරයේ කාලයක් තිස්සේ වඩලා නිවන් දැක්කා. එතකොට අපි තේරුම් කරගත යුතුයි අපි අද වර්තමානයේ යමක් තේරුම් කරගන්නේ අපේ බුද්ධියට අනුව. හැබැයි අපිට අපේ බුද්ධියට වැටහෙන්නේ නැහැ එදා බුදුරජාණන් වහන්සේට හෝ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට හෝ මහරහතන් වහන්සේලාට හෝ එකල සිටි මාර්ගඵලලාභී උතුමන් වහන්සේලාට යම් ආකාරයකට මේ ධර්මයේ වැටහුණාද ඒ විදිහට අපට වැටහෙන්නේ නැහැ. අපට වැටහෙනවා අපිත් එන ඒ තත්ත්වයටපත් වෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි පින්වතුනි අර බුදුරජාණන් වහන්සේ අපට අවශ්‍ය කරන යතුරු බාර දුන්නා. යතුරු දුන්නා. ඉතින් බුදුරජාණන් යතුරු දුන්න පෙළ දේශනාවේ. හැබැයි ඒ යතුරෙන් දොර අරගෙන ඇතුළට යන්න තමයි මේකේ ගැඹුර අපට වැටහෙන්නේ. ඉතින් ඒක නිසා මේ චිත්ත වීති
න්‍යාය කියලා කියන්නේ චිත්ත නියාම ධර්මයක්. එතකොට බුදුරජාණන් වහන්සේගේම ප්‍රකීර්ණක දේශනාවක් වන අට කතාවෙහි සවිස්තරාත්මක මේ හැමදේම විස්තර කරනවා. එතකොට ඒ දේශනාව නිසුරු කරගෙන තමයි අපට මේ චිත්ත වීති න්‍යාය නැවත නැවත මතු කරලා තිබෙන්නේ පැරණි ආචාර්යන් වහන්සේලා. ඉතින් මේවා අවුරුදු දහස් ගණන් පැරණි ඒ වගේ දහස් ගණන් පරම්පරාවෙන් පරම්පරාවට පැවති දේශනා ක්‍රම. ඉතින් ඒ නිසා පින්වතුනි එකපාරටම අපට කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද හේතුව තමන්ගේ නුවණට වැටහෙන්නේ නැති දෙයක් තවත් කෙනෙකුගේ නුවණට වැටහෙන්න පුළුවන්. තමන්ගේ නුවණේ බුද්ධියේ යම්කිසි සීමාවක් තියෙනවා. ඉතින් අපි තාම නුවණේ පරතර කියන ਸਰවඥතාවයට හෝ අරිහත්ත්වයටපත් වෙලා නැති නිසා අපටත් යම් තැන්වලදී ගැටලු තැන් මතුවෙන්න පුළුවන්. අපි තාම ධර්මයේ සොයන ගවේෂණය කරන පිරිසක්. ඉතින් ඒක නිසා මේ චිත්ත වීති න්‍යාය ගැන අපි තවදුරටත් කරුණු කාරණා විමසනකොට ඔය චක්කුද්්වාරික කියන්නේ ඇසට වර්ණ රූපයක් පැමිණීමේදී ඒ ඇතිවෙන චිත්ත පරම්පරාව අපි කොටස් 4කට බෙදා ගන්නවා. අතිමහන්තාරම්මන වීති, මහන්තාරම්මන වීති, පරිත්තාරම්මන වීති, අතිපරිත්තාරම්මන වීති කියන කොටස් 4කට. එතකොට මේ අතිමහන්තාරම්මන කියනකොට ඒ අරමුණේ තියෙන ප්‍රකටතාවයත් එක්ක චිත්තක්ෂණ 17ක් අඛණ්ඩව ගමන් කරමින් නැවත භවාංග පතනයේ සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ යම්කිසි අරමුණක් ඇසට පැමිණි අරමුණක් නිසා ඒ චිත්තක්ෂණ 17ක්ම ඒ අරමුණ අසුරු කරගෙන පරම්පරාව ගමන් කළා භවාංග පතනයේ සිද්ධ වෙනවා නම් අන්නේ චිත්ත වීතියට අපි කියන්නේ අතිමහන්තාරම්මන චිත්ත වීතිය. ඒක තේරුම් කරගන්නට ඕනේ චිත්තක්ෂණ 17ක්ම සම්පූර්ණ කරලා පරිපූර්ණ කරලා තමයි නිරුද්ධ වෙන්නේ. ඒක තමයි අතිමහන්තාරම්මන චිත්ත වීතිය. අපි මේක මීට පෙර ඉගෙන ගත්තානේ. අතීත භවාංග චලන උපච්ඡේද පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තේන වොත්තපන ජවන් චිත්තක්ෂණ 7 තදාරම්මන චිත්තක්ෂණ 2 ඊට පස්සේ නැවත භවාංග පතන. එතකොට දැන් අපි දන්නේ අතිමහන්තාරම්මන වීතියක් ඉපදෙන ආකාරයනේ. එතකොට ඒක නිසා අපි ඒක තේරුම් කරගත්තා. දැන් එතකොට මහන්තාරම්මන වීතිය යාව තදාලම්බනුපාද වන ඒ කියන්නේ යම් වෙලාවකදී මේ තදාලම්මණයන්ගේ උප්පත්තියක් දක්වා අප්පහොන්ති අතීතකන මේ සෑහෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ තදාලම්මන උප්පත්තියක් දක්වා උපදින්නේ නැතිව මේ අතීත භවාංගය එක්වරක් හෝ දෙවරක් ඉක්මවලා වැඩිපුර ඉක්මවලා මේ අරමුණ ගන්නවා. ඒකේ තේරුම එතකොට තදාරම්මන උපදින්නේ නැති අවස්ථාවක් තමයි අපි මහන්තාරම්මන වීතියක් කියලා කියන්නේ. එතකොට ඒකේ අදහස් එහෙමනම් දැන් අපි දන්නවා එතකොට අතීත භවාංග එකක් ඉපදිලා චලන උපච්ඡේද භවට පත් වෙලා ගියා නම් ඒක අංග සම්පූර්ණ වීතියක් කියමුකෝ. ඒක අතිමහන්තාරම්මන. හැබැයි අතීත භවාංගේ එක්වරක් නෙමේ දෙවරක් ඉක්මවලා අන්න අතීත භවාංග දෙවරක් පහළ වෙලා තමයි අර ප්‍රසාදේ ගැටිච්ච අරමුණ ඒ දෙවනි අතීතයට අතීත භවාංගයට ගැටෙනකොට තමයි දෙවන චිත්තක්ෂණයේදී ප්‍රසාදයේ ගැටෙන අරමුණ නිසා තමයි ඒ රූපාරම්මන යම්කිසි කුඩා වීමක් මහත් දුරවීමක් ආලෝක මද වීමක් වැනි කරුණු සමහරක් වෙලාවට බලපානවා අර රූපාරම්මනේ ඉපද චිත්තක්ෂණ දෙකක් ගත වී තුන්වන චිත්තක්ෂණයේදී අතීත භාංග පහළ වීම. ඒතකොට අපි පැහැදිලි කරගන්නට ඕනේ එකපාරට අපිට මේ වර්ණ රූපයක්
ගැටෙනකොටම අතීත භවාංග එක්වරක් ඉපදිලා චලන උපච්ඡේද බවට පත් වුණා නම් ඒක හරි. නමුත් සමහරක් වෙලා රූපාරම්මණය තියෙන කුඩා බවක්, දුර බවක්, ආලෝක මදවීමක් වැනි සියුම් කාරණාවන් නිසා මොකද වෙන්නේ? අතීත භවාංගයේ දෙවරක් ඉපදිලා හෝ තුන්වරක් ඉපදිලා තමයි අර භවාංග චලන උපච්ඡේද සිද්ධ වන්නේ. එතකොට අපි එතනදී පැහැදිලි කරගත යුතු එතකොට ප්‍රසාද රූප ප්‍රසාදේ ගැටෙනවනේ. ඒක ප්‍රසාදේ ගැටෙන එක්කෝ අතීත භවාංග දෙකක් හෝ තුනක් ඉක්ම වුණාට පස්සේ තමයි ගැටෙන්නේ. අනේ ගැටීමත් එක තමයි ඔන්න චිත්ත වීති උපදිනවා මහන්තාරම්මන චිත්ත වීතියක් වශයෙන්. එතකොට මහන්තාරම්මන චිත්ත වීතියේ අවස්ථා දෙකක් අපට හදාගන්න පුළුවන්. එක පැත්තකින් තමයි අතීත භවාංගය දෙවරක් ඉපදිලා චලන උපච්ඡේද ඉපදුනාට පස්සේ නැවතුන්න පංචද්වාරා වජ්ජන පිළිවෙලින් ජවන් 7 ඉපදිලා නැවත භවාංග පතනෙ සිද්ධ වෙනවා. ඒතකොට මතක තියාගත යුතුයි අතීත භවාංගයේ දෙවරක් ඉපදිලා ජවන් 7ත් එක්ක ඉන්පසු භවාංගයක් අවසන් වෙනකොට අපි අවසන් භවාංගෙන් තමයි චිත්තයන් 17 සම්පූර්ණ කරගන්නේ. ඔන්න 17 සම්පූර්ණ කරගන්නේ ජවණෙන් පස්සේ පහළ වන තදාරම්මන එක්ක. දැන් ඊට පස්සේ තව දුරටත් අපි මේක විස්තර කරගන්නකොට අපි හිතමු දැන් අතීත භවාංග 3ක් ඉක්මවලා අන්න 3ක් ඉක්මවලා තමයි භවාංග චලන උපච්ඡේද පස්සේ පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන ජවන් 7න් අවසන් වෙනවා. එතකොට ඔන්න බලන්න අපට මහන්තාරම්මන චිත්ත වීති දෙකක් ප්‍රකට වෙන්න පුළුවන් අවස්ථාව තමයි මෙතන කියන්නේ. එහෙනම් නැවතත් අපි සිහිපත් කරගත්තොත් පංචද්වාරේ පටන් 7 වන ජවනය දක්වාම ක්‍රමානුකූලව ගමන් කරත් ජවන් 7න් පස්සේ තදාරම්මන උපදින්නේ නැහැ. එක්වරක් භවාංග පතිත වෙලා අපි භවාංගය තුලත් කරගන්නවා නැත්නම් ජවනේ අවසන් කරලා ගන්නවා. ඒතර කොහොම නමුත් අපි එතන ඒ චිත්ත න්‍යාය චිත්ත න්‍යාම ධර්මය සාමාන්‍ය විදිහට අපි තේරුම් කරගත යුතුයි. කුමක් නිසාද මේ මහන්තාරම්මන වෙන්නේ? එහෙනම් අරමුණේ තියෙන ප්‍රකට භාවය අඩුවීමෙන් දූරස්ත වීම ආලෝකය මද වීම වැනි සියුම් කාරණාවන් මත තමයි මහන්තාරම්මන චිත්ත වීතියක් හටගන්නේ කියන එක සාමාන්‍ය ප්‍රායෝගිකව තමන් මතක තියාගත යුතුයි. ඊළඟ පරිත්තාරම්මන වීතිය. දැන් පරිත්තාරම්මන වීතිය ගත්තහම අපට විස්තර කර දෙනවා නම් ජවනයන්ගේ හට ගැනීමක්වත් නැතිව එතකොට ජවනයන් ඉපදීමක් නැතුව දෙතුන් වරක් වොත්තපන සිතෙන් සිත ඉපදිලා යම් වෙලාවකට නවතිනව නම් අන්න ඒක තමයි පරිත්තාරම්මන වීතිය කියලා කියන්නේ. අන්න පරිත්තාරම්මන වීතියේදී ජවන් උපදින්නේ නැහැ. ඒ ජවන් උපදින්නේ නැතුව වොත්තපන සිත දෙතුන් වරක් ඉපදිලා නැවත භවාංග පතනෙ සිද්ධ වෙනවා. ඉතින් මේක ඊ타ත්ම වැදගත් අවස්ථාවක්. එක පැත්තකින් අපට පුළුවන් මෙතන කියන්න ජවන් නූපදින නිසා ජවනයන්ගේ මෝග වාරය. ඒ කර්මයන්ගේ මෝග වාරය. මෝග වාරය කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ හිස් බවක් තියෙනවා. ඒක කොහොමද කියලා ගන්නව නම් මෙතනදී මේක ගණන් කරගෙන යනකොට ඔය පරිත්තාරම්මන චිත්ත වීති 6ක් දක්වා ගොනු කරගන්න පුළුවන් කියන එක පැරණි ආචාර්යන් වහන්සේලා ගණන් කරනවා. ඒකට හේතුව තමයි මොකද වොත්තපන සිත දෙතුන් වරක් ඉපදිලානේ දැන් අවසන් වෙන්නේ. වොත්තපන සිතෙන් තමයි මේක අවසන් වෙන්නට ඕනේ. ඒක වොත්තපන සිත තුන් වරක් අවසන් වෙලා හෝ දෙවරකින් තමයි අවසන් වෙන්නේ. එතකොට මේ වොත්තපන සිත හට ගැනීම දක්වා මේක ගණන් කරනකොට දැන් අපි අතීත භවාංග 3කින් තමයි ආරම්භ වන්නේ. ඒක 2කින් හෝ 3කින් තමයි
මහන්තාරම්මන වීති ආරම්භ වුණේ. දැන් එහෙමනම් ඔන්න අරමුණේ තියෙන මේ දුර්වලතාවය ඊ타ත්ම අප්‍රකටතාවය නිසා අතීත භවාංගේ 4 වරක් ඉපදිලා ඔන්න අතීත භවාංගේ 4 වරක් ඉපදිලා චිත්ත වීතිය ගමන් කරනවා. එහෙමත් නැත්නම් අතීත භවාංගේ 5 වරක් ඉපදිලා චිත්ත වීතිය ගමන් කරනවා. අතීත භවාංගේ 6 වරක් ඉපදිලා අතීත භවාංගේ 7 වරක් ඉපදිලා අතීත භවාංගේ 8 වරක් ඉපදිලා අතීත භවාංගය 9 වරක් ඉපදිලා මේ චිත්ත වීතිය ගමන් කරනවා. ඒක මතක තියාගත යුතුයි. අතීත භවාංග 4ක් අතීත භවාංග 5ක් අතීත භවාංග 6ක් අතීත භවාංග 7ක් අතීත භවාංග 8ක් අතීත භවාංග 9ක්. එතකොට දැන් අතීත භවාංග වැඩි වෙනවා කියලා කියන්නේ අර චක්සු ප්‍රසාදයට අරමුණ ගැටෙන වෙලාව අඩු වෙලා. ඒකේ තේරුම අරමුණ ප්‍රකට නැහැ, අපැහැදිලි. ඒ වගේම තමයි වර්ණනේ අඳුරුයි. යම් යම් බොහෝ දුර්වල කාරණා නිසා තමයි ඒ වගේ සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් කිසිසේත්ම ජවනයක් උපද්දවන්නට තරම් අරමුණ ප්‍රකට නැහැ. අරමුණ බලවත් නැහැ. ඒ කියන්නේ අරමුණෙන් කර්මයක් සකස් වෙන්නේ නැහැ කියන එක. ඒක රූපාරම්මණය පැමිණියාට ඒ රූපාරම්මණයෙන් කර්මයක් නානාක්ෂණික කර්මයක් සකස් වන්නේ නැහැ. කර්මයක් සකස් වෙන්නේ නැහැ කියලා කියන්නේ ජවන් උපදින්නේ නැහැ. එහෙමනම් ඔන්න වොත්තපන සිත් දෙකකින් අවසන් වෙන. ඒ කියන්නේ පස්වෙනි සිත වොත්තපන සිත් තුනෙන් අවසන් වෙනවා. අවසාන සිත වොත්තපන සිත් දෙකෙන් අවසන් වෙන්න හදනවා. මොකද අතීත භවංග අපි 4ක් ගත්තාම වොත්තපන තුනෙන් අවසන් වෙනවා. භවංග 4ක් නැවත පතිත වෙනවා. සාමාන්‍ය චිත්ත වේති ගත්තාම අතීත භවංග 4යි චලන උපච්ඡේද පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්පටිච්චන සම්තීරණ වොත්තපන 3 වරක් ඉපදිලා නැවත භවංග සිත 4 වරක් උපදිනවා. ඒක තමයි ධර්මතාවය. ඉතින් මෙන්න මේ ධර්මතාවයට අනුව ගත්තාම තමයි අතීත භවංගේ 5 වරක් උපදිනකොට කෙලවරින් එක් භවංගයක් අඩු වෙනවා. අතීත භවංගය 6 වරක් උපදිනවා, 7 වරක්, 8 වරක්, 9 වරක් උපදිනකොට අවසානයේදී ඔන්න වොත්තපන සිත් වලින්ම මේ චිත්ත වීති න්‍යාය අවසන් වෙන එක තමයි කියන්නේ පරිත්තාරම්මන චිත්ත වීතියක් කියලා. එතකොට එහෙමනම් ඕනෑම අවස්ථාවකදී අපට පරිත්තාරම්මන චිත්ත වීති උපදින්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තාම Taman දැන් වුණ පොතක් කියවනවා. නැත්නම් තමන් යමක් දිහා බලාගෙන ඉන්න කෙනෙක් එහෙට මෙහෙට යනවා එනවා. නමුත් Tamanට යම්කිසි හේවණැල්ල වගේ යම්කිසි ඡායාවක් ප්‍රකට වෙනවා. හැබැයි ඒ වුණාට ඒ ඡායා ප්‍රකට වුණා අර අතීත භවයේ කීප ගමනක් පහළ වෙලා වොත්තපනේ අවසන් වෙන වීතියක් පහළ වෙනවා. නමුත් අපි ඒ කෙනා කවුද මොනවද කිසිම දෙයක් අපි හොයන්න ගියේ නැහැ. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ කියලා කියන්නේ ජවන් ඉපදුනේ නැහැ කියන එක. ඒ කියන්නේ ඒතකොට අපි යම්කිසි වර්ණයක් යම්කිසි රූපයක් අපි දකිනකොට අපිට ඒ දේ අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අපිට අපි මොකක්ද කියලා අපි දන්නේ නැහැ. තමන් අරමුණ ගත්තේ නැහැ කියලා කියන්නේ අන්න එහෙමනම් එතනදී ජවන්සිත ඉපදුනේ නැහැ කියන අදහස තමයි අපි තේරුම් කරගත යුතු වන්නේ. ඊළඟට තව අනිත් න්‍යාය තමයි අති පරිත්තාරම්මන වීති. අති පරිත්තාරම්මන කියලා කියන්නේ ඊ타ත්ම දුර්වලයි. ඒ කියන්නේ රූපාරම්මණයක් පැමිණියත් කිසිසේත් ඒ රූපාරම්මණය චක්සු ප්‍රසාදේ දෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රසාදේ ගැටෙන්නේ නැහැ. තරම්ම දුර්වලයි. එතකොට අපට එතනදී මේ චිත්තක්ෂණ 10ක් 11ක් 13ක් 14ක් 15ක් දක්වා ගියාට පස්සේ තමයි මේ ප්‍රසාදේ ගැටීමක් සිද්ධ වෙන්න පුළුවන්කම. ඒ උනත් අරමුණ අතිශයම දුර්වල නිසා ඒ චිත්ත වේතියේදී අර චලන ඒ කියන්නේ මේ අතීත භවාංග ඒ වගේම චලන කියන අවස්ථාවලින් ඒ චිත්ත වේතිය අවසන් වෙන්න පුළුවන්. එතකොට ඒකේ තේරුම උපච්ඡේද දක්වා වුණත් ගමන් කරන්නේ නැහැ. එතකොට උපච්ඡේද දක්වා වුණත් ගමන් කරන්නේ නැහැ. එතකොට එහෙම මතක තියාගත යුතුයි යම් යම් අවස්ථාවලදී අපට යම් රූපයක් නිසා හිතේ ගැහිමක් වෙන්න පුළුවන්. ඝට්ටනයක් වෙන්න පුළුවන්. හැබැයි චලන විතරයි උපච්ඡේදයක් වෙලා පංචද්වාරා වජ්ජන උපදින්නේ නැහැ. ඇහැ ඇරෙන්නේවත් නැහැ. ඒ අරමුණට අන්න ඒක තමයි ධර්මතාවය. ඒක නිසා අපි කොහොමද මේක තේරුම් කරගන්නේ කියනවනම්
රූපාරම්මණය ඉපදෙලා චිත්තක්ෂණ 10ක් පසු වෙලා ගියාට පස්සේ තමයි ඒ ප්‍රසාදේ ගැටෙන්නේ අරමුණ. එසේ ගැටුණත් අරමුණ ඉක්මන නිරුද්ධ වෙනවා. එය කිසිසේත්ම ව්‍යවස්ථාපනයක් දක්වාවත් මොනම හේතුවක්වත් ඉස්සරහට ගමන් කරන්නේ නැහැ. පංචද්වාරයේ වජ්ජනේවත් උපදින්නේ නැහැ. ඊතරම්ම අරමුණ දුර්වල නිසා භවංගේ සෙලවීමක් විතරයි සිද්ධ වෙන්නේ. උපච්ඡේදනයක්වත් සිද්ධ වන්නේ නැහැ. ඒක තමයි අතිමහන්තාරම්මන චිත්ත වීතියක ස්වභාවය. ඒ අනුව ගත්තාම අතීත භවාංග 10ක්, අතීත භවාංග 11ක්, අතීත භවාංග 12ක්, අතීත භවාංග 13ක්, අතීත භවාංග 14ක්, අතීත භවාංග 15ක් ඉක්ම වෙලා තමයි මේ කියන අරමුණ ඇතිවන්නේ. එතකොට එතනින් පැහැදිලි වෙනවා අපට ඊ타ත්ම දුර්වල අරමුණ නිසා චිත්ත වේති 6ක් අතිපරිත්තාරම්මන වශයෙන් අපට සකස් කරගන්න, ගණනය කරගන්න, තේරුම් කරගන්න පුළුවන්. එහෙමනම් දැන් ඔන්න මතක තියාගත යුතුයි අරමුණේ ඊ타මත් බලවත් ප්‍රකට භාවයත් එක්ක චිත්තක්ෂණ 17ම සම්පූර්ණ වෙනවා නම් එතන අතිමහන්තාරම්මන වීතිය. හැබැයි අරමුණේ තියෙන මේ දුර්වලතාවය, දූරස්ත භාවය, ආලෝක මද භාවය වැනි හේතුන් මත තදාරම්මණයන් නූපදිනවා. ජවන් විතරක් උපදින චිත්ත වීති වශයෙන් යනවනම් ඒ ජවන් 7 සම්පූර්ණ වෙනවනම් ඒකට අපි කියන්නේ මහන්තාරම්මන වීතියක්. එවැනි චිත්ත වීති දෙකක් අපට පුළුවන් ප්‍රකට කරගන්න. එක්කෝ අතීත භවාංග දෙකක් ඉක්මලා ගිහිල්ලා හෝ රූපාරම්මණය අරමුණු වෙන්නේ, නැත්නම් 3ක් ඉක්මලා ගිහිල්ලා කියන එක. ඊළඟට පරිත්තාරම්මන කියලා කියන්නේ කුඩා වීතියක්. ඒකේ තේරුම අරමුණ බොහොම කුඩායි. එතකොට ජවනයක් උපද්දවන්න තරම්, කර්මයක් උපද්දවන්න තරම්, කර්ම ශක්තියක් ගොනු කරන්න තරම් අරමුණ ප්‍රකට නැහැ. අර වොත්තපනය දෙතුන් වරක් ඉපදිලා නතර වෙන. ඒක තමයි අපි කියන්නේ සාමාන්‍ය පරිත්තාරම්මන. අතිපරිත්තාරම්මන කියලා කියන්නේ කිසිසේත්ම මේ අරමුණ ස්පර්ශ වන්නේ නැහැ. අරමුණ චක්සු ප්‍රසාදේ ගැටීමක් වෙන. ඒ කියන්නේ අරමුණ පැමිණ අතීත භවාංග 10ක් 11ක් 12ක් ඉක්මවලා ගිහිල්ලා තමයි මේ සිද්ධාන්තය වෙන්නේ. ඒ උනත් භවාංග චලනෙන් ගැස්සීමෙන් මේක අවසන් වෙනවා. උපච්ඡේදයේ දක්වාවත් හිත ගමන් කරන්නේ නැහැ. අන්න ඒක තමයි ධර්මතාවය අපි තේරුම් කරගත යුතු. එතකොට දැන් චක්කුද්්වාරික චිත්ත වීති අපි ගත්තාම අතිමහන්තාරම්මන එක වීතියක් ප්‍රකට වෙනවා. මහන්තාරම්මන වීති දෙකක් ප්‍රකට වෙනවා. පරිත්තාරම්මන වීති 6ක් ප්‍රකට වෙනවා. අතිපරිත්තාරම්මන වීති 6ක් ප්‍රකට වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තාම වීති 15ක්. ඒ කියන්නේ චක්කුද්්වාරය ඇසුරු කරගෙනම චිත්ත වීති 15ක් උපදින්න පුළුවන් කියන එක තමයි මේ ගණන් කිරීමේදී සහ විස්තර කිරීමේදී අපට තේරෙන්නේ. එතම චක්කුද්්වාරයේ ඇසුරු කරගෙන චිත්ත වීති 15ක් ප්‍රකට කරගන්න පුළුවන් නම්, තේරුම් ගන්න පුළුවන් නම්, එතකොට චක්කුද්්වාරයේ වගේම සෝතද්්වාරික වශයෙන්, ගහනද්්වාරික වශයෙන්, ජීවද්්වාරික වශයෙන්, කායද්්වාරික වශයෙන් අපට තවත් චිත්ත වීති 15 බැගින් අර්ථ විග්‍රහ කරගන්න. ඒ කියන්නේ එතකොට ශබ්දාරම්මණය සෝත ප්‍රසාදි ගැටීමෙන්, එවන් ගන්ධාරම්මණය ගහන ප්‍රසාදි ගැටීමෙන්, රසාරම්මණය ජීවහා ප්‍රසාදි ගැටීමෙන්, ඒ වගේම තමයි ස්පර්ශාරම්මණය කාය ප්‍රසාදි ගැටීමෙන්, ඔය කියන අනුපිළිවෙලටම අපට මේ චිත්ත වීති න්‍යාය ඉතාමත් පැහැදිලිව තේරුම් කරගන්න පුළුවන්. එතකොට දැන් අපි මේ කතා කරන්නේ පංචද්වාරික චිත්ත වීතිනේ. පංචද්වාරික චිත්ත වීති කියනකොට අපි කවුරුත් දන්නවා ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පසින්දුරන්ට අරමුණු වන දේවල් විතරයි. ඒක මතක තියාගත යුතුයි. චක්සු ප්‍රසාදයට අරමුණු වන්නේම වර්ණ රූපයක් විතරයිනේ. එතන වර්ණ රූපය හැර වෙන කිසිම අරමුණක් නිසා චක්සුද්්වාරික වීතියක් හටගන්නේ නැහැ. ඒ වගේම තමයි සෝතද්්වාරික චිත්ත වීති හටගන්නේ ශබ්දාරම්මන නිසා විතරයි.
ගහනද්වාරික ගන්ධාරම්මන නිසා විතරයි. ජීවහාද්වාරික රසාරම්මන නිසා විතරයි. ඒතකොට අරමුණු හතරට අදාළව ප්‍රධාන වේති හතර. හැබැයි මේ කායද්වාරික චිත්ත වේති අපි ගත්තාම ඒ කායද්වාරයේ එන අරමුණ ස්පර්ශාරම්මණය පොට්ටබ්බාරම්මණයක්නේ. එතකොට පොට්ටබ්බ කියනකොට පඨවි තේජෝ වායෝ. අන්න පඨවි තේජෝ වායෝ සංඛාතම් පොට්ටබ්බ රූපං නාම කියලා කියනවනේ. එතකොට ඒ කියන්නේ ඒ පඨවි තේජෝ වායෝ කියන මේ භූත රූප තුන තමයි අපි කියන්නේ පොට්ටබ්බාරම්මණය ස්පර්ශාරම්මණය කියලා කියන්නේ. පැහැදිලිනේ. එතකොට දැන් පඨවි කියලා කියනකොට ලක්ෂණ හයක් තියෙනවා. තද බව, රළු බව, බර බව, මෘදු බව, සිනිඳු බව, සැහැල්ලු බව. අනවතර එතන පඨවි කියද්දිම අපේට කයට තේරෙන අරමුණු හයක්. අරමුණු හයක් අපිට තියෙනවා. තේජෝ කියද්දි සීතල උණුසුම අරමුණු දෙකක්. වායෝ කියද්දි අර දරා ගැනීම සහ පිම්බෙන හැකිලෙන ගතිය. එතකොට අරමුණු 10ක්. අන්න මතක තියාගන්න කායද්වාරික චිත්ත වේතියක් හටගන්න පුළුවන් පොට්ටබ්බාරම්මණය කියලා අපි කතා කරාට ඒ පොට්ටබ්බය තුල පඨවි තේජෝ වායෝ කියලා භූත රූප තුනක් ප්‍රකට වෙනවා. පඨවි ධාතුව තුල ලක්ෂණ 6ක්, තේජෝ ධාතුවේ ලක්ෂණ 2ක්, වායෝ ධාතුවේ ලක්ෂණ 2ක්, ලක්ෂණ 10ක් අරමුණු 10ක් නිසා ඔන කායද්වාරික චිත්ත වේතියක් හටගන්න පුළුවන් කියන එකත් අපි මතක තියාගත යුතුයි. ඊළඟට පින්වතුනි අපි දැන් දන්නවා කාමාවචර භූමිය, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලත් මේ භූමි ભેදයක් තියෙනවානේ. එතකොට දැන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචාරම්මනිකය ලැබෙන්නෙම අපට කාම ලෝකයේ තමයි අංග සම්පූර්ණ. මේ සියල්ලක් ලැබෙන්නේ කාම ලෝකේ. ඒ කියන්නේ සතර අපායෙත්, මනුෂ්‍ය ලෝකෙත්, දිව්‍ය ලෝකෙත්. එතකොට මේ ලැබෙන පංචාරම්මණය නිසා තමයි ඒ චක්කුද්්වාරිකාදී පංචද්්වාරික චිත්ත පරම්පරාව මේ කාම ලෝකයේ කාම භවයේ සකස් වන්නේ. කාම භූමියේ සකස් වන්නේ. ඒක තමයි පොදු කාරණා. පොදුවේ අපි වටහා ගත යුතු දැනගත යුතු කාරණා. හැබැයි දැන් අපි තේරුම් කරගන්නට ඕනේ දැන් බ්‍රහ්ම ලෝකයේ ගත්ත රූපාවචර ලෝකයක් ගත්තාම ඒ රූපාවචර භූමියට භූමිගත සත්වයන්ගේ ඇස කන කියන දොරටු දෙක තියෙනවා. හැබැයි ඇස තිබුණාට දකින්න පුළුවන් වර්ණ රූපයක්. කන තිබුණාට ශබ්දයක් අහන්න පුළුවන්. හැබැයි අපි වගේ මේ හැම දෙයක්ම දැකීම හෝ ඇසීම කරන්නේ නැහැ. ධර්මතාවයක් හැටියට උන්වහන්සේලා ඇස හසුරුවන්නේ බුදුරජාණන් වහන්සේ නමක්, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, මහ බෝසත් වැනි ඒ උතුමන් වහන්සේලා දැකීම වැනි හොඳ දෙයක් දකින්න විතරයි. නරක දෙයක් දකින්න නෙමෙයි. ඒ වගේ ශබ්දේ පවා උන්වහන්සේ බුදුබණ වැනි හොඳ දෙයක් ශ්‍රවණය කරගන්න විතරයි. අන්න ඒක නිසා අපිට පැහැදිලි ඒ වර්ණ රූපය නිසා චක්කෝද්්වාරික, ශබ්ද රූප නිසා සෝතද්්වාරික. හැබැයි නාසයක් තිබුණට නාසයේ හැඩේ තිබුණ රූපාවචර බ්‍රහ්ම ලෝකේ ගහන ප්‍රසාදේ නැහැ. ඒ වගේම මුඛය ජීවහාව තිබුණට ජීවහා ප්‍රසාදේ නැහැ. අපි මිනිස්සෙක් වගේ දෙවි කෙනෙක් වගේ කයේ ස්වභාවයක් තිබුණට කාය ප්‍රසාද නැහැ. අන්න ඒක ධර්මතාවය. හැබැයි ඒ රූපාවචර ලෝකයේ අසඤ්ඤ තලයේ හැර අසඤ්ඤ තලයේදී රූපකයක් විතරයි, කිසිදු ප්‍රසාද රූපයක් නැහැ, සිත පවතින්නෙත් නැහැ. ඒක නිසා ඒ අසඤ්ඤ තලයේ හැර ඉතිරි බ්‍රහ්ම ලෝක 15 වේදීම වාසික ප්‍රථම ධ්‍යාන බඹතල, ဒုတိ ය ධ්‍යාන බඹතල, තතිය ධ්‍යාන බඹතල, අසඤ්ඤ තලයේ හැර චතුර්ථ ධ්‍යාන බඹතල, පංච සුද්ධාවාස කියන මේ හැම තැනකදීම බ්‍රහ්මයන්ට ඇසයි කනයි විතර තිබෙන චක්කුද්්වාරික, සෝතද්්වාරික වීති පහළ වෙන්න පුළුවන්. හැබැයි මේ අපට වගේ කාම ලෝකයේ ජීවත් වෙන සත්වයන්ට වගේ ඒ ద్వාර වලින් අපි මේ දකින චිත්ත වීති පහළ වෙන්නෙත් නැහැ. අන්න ඒක තමයි ධර්මතාවය. ඒක අපි වටහා ගත යුතුයි.
අරමුණ මොන වගේ දෙයක්ද උන්වහන්සේලාට ප්‍රකට වන්නේ කියලා. ඊළඟට අරූපාවචර ලෝකෙ ගත්තාම රූපයක් කොහොමත්ම නැහැ. උන්වහන්සේලා නාමකය විතරයි පවතින. ඒ නිසා චක්කු සෝත ගහන ජීවහා කාය කියන මේ ප්‍රසාද රූප කිසි දෙයක් නැහැ. කිසිදු රූපයක් නැහැ. වර්ණ රූපේ වර්ණ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිසි දෙයක් නැහැ. ඒ නිසා උන්වහන්සේලාට පංචද්වාරික චිත්ත පරම්පරාවන් උපදින්නේ නැහැ. එතකොට එහෙමනම් ඒ භූමි වශයෙන් ගත්තාම ඊළඟට අපි ගත්තාම කාමාවචර ඒ ලෝකෝත්තර වල භූමියක් අපි ගත්තට තැනක් නැහැනේ. අපි ඒකෙන් අපි ලෝකෝත්තර සිත් වලින් කතා කරමු. එහෙනම් කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා සිත් වර්ග හතරකුත් අපි තියෙනවා. කාමාවචර සිත් කියලා කියන්නේ මේ කාම භූමියේ බහුල වශයෙන් පවතින සිත්. එතකොට කාමාවචර සිත් 54ක් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ 54න් චක්කු විඤ්ඤාණ 2යි, සෝත විඤ්ඤාණ 2යි, ගාහන විඤ්ඤාණ 2යි, ජීවහා විඤ්ඤාණ 2යි, කාය විඤ්ඤාණ 2යි කියන මේ සිත් 10 කියන්නේ දෙපස් විඤ්ඤාණනේ. ඒ සිත් 10 හැර ඉතිරි සිත් 44ම අපි ගත්තාම ඒ සිත් 44ම ඇස නිසා ගන්න යම් වර්ණ රූපයක් නිසා උපදින්න පුළුවන්. ඒ වගේම තමයි ශබ්දේ නිසා උපදින්න පුළුවන්. ගන්ධේ නිසා උපදින්න පුළුවන්. රසය ස්පර්ශන උපදින්න පුළුවන්. ඒකෙන් අපිට පැහැදිලි කරගන්නට ඕනේ ඒ චක්කු සෝත ගහන ජීවහා කාය කියන මේ පංචද්වාරයෙන් ගන්න යන ඕනෑම අරමුණක් නිසා මේ කියන කාමාවචර සිත් සියල්ලක්ම කාමාවචර භූමියේහි උපදිනවා කියන එක මතක තියාගත යුතු කාරණාව. ඊළඟ රූපාවචර සිත්. රූපාවචර සිත් ගත්තාම ධ්‍යාන සිත්නේ. ඒක කිසිසේත්ම වර්ණ රූපයක් නිසා, ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචාරම්මණයක් නිසා කිසිදු ධ්‍යානයක් උපදින්නේ නැහැ. අන්න ප්‍රථම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන, රූපාවචර පංචම ධ්‍යාන කියන මේ ධ්‍යාන සිත් පහ කුසල් වශයෙන් හෝ ක්‍රියා වශයෙන් හෝ විපාක වශයෙන් කිසිසේත්ම අපට උපදින්නේ නැහැ. අන්න එහෙමනම් ඇස කන නාසය දිව ශරීරය අරමුණු කර දොරටු වලින් මොනතරම් අරමුණු ආවත් ඒ අරමුණු වලින් ධ්‍යාන උපදවන්නට බැහැ කියන එක මතක තියාගත යුතුයි. සමහරක් වෙලාවට ඔය භාවනාව සජ්ජායනා කරමින් ධ්‍යාන වලටපත් වුණා කියලා සමහරක් අය කියන. නමුත් ඒක බොරු කතා. ඒ මුලාවක්. මොකද මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එක්ක ධ්‍යාන උපදවන්න බැහැ. ධ්‍යාන සිත් කිසිසේත් පහළවන්නේ නැහැ. ඊළඟට අරූපාවචර සිත් ගත්තාම ආකාසානංචායතනාදී කුසල් හතරක්, ක්‍රියා හතරක්, විපාක හතරක් තියෙනවා. මේ සිත් හතරත් අරූපාවචර සිත් හතරත් කිසිසේත්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිසා උපදින්නේ නැහැ. ඒකත් ධර්මතාවය. ඊළඟට ලෝකෝත්තර සිත් සෝතාපට්ටි මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරිහත් මාර්ගඵල කියන මාර්ගඵල සිත්. මේ ලෝකෝත්තර සිත් අරමුණු වන්නේ නිර්වාණය විතරයි. නිර්වාණය මිහා කිසි දෙයක් නැහැ. ඒ නිසා ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිසා ඒ ලෝකෝත්තර සිත්වත් පහළවන්නේ නැහැ. එතකොට අපි මතක තියාගත යුතු රූපාවචර අරූපාවචර ධ්‍යානවලදී අපි ගන්න පඤ්ඤාත්ති අරමුණක් තමයි අරමුණු වන්නේ. කසින නිමිත්තක් වෙන්න පුළුවන්, හුස්ම රැල්ල වෙන්න පුළුවන්, පඤ්ඤාත්ති අරමුණ අපි ගන්න. එතකොට එහෙමනම් මතක තියාගත යුතුයි මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පසින්දුරන්ට හැම වෙලාවකදීම අරමුණන පරමාර්ථ වර්ණයක්, පරමාර්ථ ශබ්දය, පරමාර්ථ ගන්ධය, පරමාර්ථ රසය, පරමාර්ථ ස්පර්ශය විතරයි. සම්මුති වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වන්නේත් නැහැ. අනික ධර්මතාවය. ඉතින් මෙන්න මේ කරුණු කාරණාවන් එකින් එකට වෙන් කරමින් වෙන් වශයෙන් අපි වටහා ගත්තොත් අපට මේ පංචද්වාරික චිත්ත වීති න්‍යාය, ඒ වගේ චිත්ත නියාම ධර්මය අපිට ඉතාමත්ම හොඳින් තේරුම් කරගන්න පුළුවන්. ඉතින් මේවා ගැන බොහෝ කාරණාවන් අපට ඔය සංග්‍රහ පොත් ඇසුරු කරගෙන අටුවා ටීකා ඇසුරු කරගෙන දැනගන්න කරුණු තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපි හැම දෙනාගේ ධර්මඥානයට උපකාර වෙනවා. බෙහෙවින් උපකාර වෙනවා. ඉතින් ඒකෙන් අපි ඊළඟ දවසේ මනෝද්වාරික චිත්ත වීති ගැන කතා කරමු. එහෙමනම් අද දවසේදී අපි සෑම දෙනා විසින්
චක්කුද්්වාරිකාදී මේ පංචද්වාරික සිත් එක ద్వාරික සිත් 15ක් උපදින හැටි ඒ භූමි වලදී සිත් උපදින හැටි ගැන සම්පූර්ණ විග්‍රහයක් අපි කරගත්තා. මේ තුලින් රැස් කරගත්ත උදාාරතර කුසලයේ පුණ්‍ය සම්භාරය ඔබ අප සෑම දෙනාගේ මේ ධර්මඥාන වැඩෙන්න, භාවනා ඥාන වැඩෙන්න, ප්‍රතිපත්ති ඥාන වැඩෙන්නට අනාගතයේදී මාර්ගඵල නිර්වාණ අවබෝධයෙන් අමා මහ නිවන් අවබෝධය දක්වාම හේතු වාසනා වේවා කියන මේ ප්‍රාර්ථනාවෙන් අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සෑම දිනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.